තෙරුවන් සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම. සඳුදා දවස අලුත් සතියක ආරම්භය. සතියේ ආරම්භයත් සමගින් අපේ ජීවිතේ බොහෝ ගැටලු වලට පීඩාකාරී තත්වයන්ට ඔබේ ජීවිතයට අත්වැලක් වනු පිණිස අදත් අපි මේ විදිහට ආරම්භ කරන්නට යන්නේ ජයමග රූපවාහිනිය ඔබ වෙනුවෙන් ගෙනෙන දිවියට අත්වැලක් වැඩසටහන. සුපුරුදු පරිද්දෙන් අද දවසේත් මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ සිට පටිගත කරමින් ඔබ වෙනුවෙන් ගෙනෙන දිවියට අත්වැලක් වැඩසටහනට අපි ගෞරවණීයව ආරාධනා කළා මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය කල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි අද දවසේ අපේ දිවියට අත්වැලක් වැඩසටහනට নমස්කාර පූර්වකව පිළිගනිමු. තෙරුවන් සරණයි අපේ හැමතුරුනේ. අද දවසේ අපි ජයමග රූපවාහිනී නාලිකාව ඔබ වෙනුවෙන් ගෙනෙන දිවියට අත්වැලක් වැඩසටහනේ මාතෘකාව වෙන්නේ තරුණයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නේ කොහොමද? ඇත්තටම කොහොමද තරුණයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන්නේ අපේ හැමතුරුනේ? ඒ පිළිබඳව මුලින්ම දැනගන්නට කැමතියි ඔබ වහන්සේගෙන්. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා කවිඳුටත් රටවැසි ලෝවැසි මේ සාකච්ඡාව ශ්‍රවණය කරන සියලු දෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා ප්‍රථමයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා කියලා. අද දවසේ බොහොම වටින මාතෘකාවක් ඉලක්ක කරගෙනයි මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන් කවිඳු මට මතක් කළා මේ වැඩසටහන ඉලක්ක වෙන්නේ රටේ ළමා පරපුර සහ තරුණ පරපුර වෙනුවෙන්. එහෙමයි. මොකද ළමා තරුණ මනස වැඩිහිටි මනසක් හා සම්බන්ධ කරන්න හරි අමාරුයි. එහෙමයි අපේ හැමතුරුනේ. මේ වැඩිහිටි උදවිය සහ ළමා තරුණ අයගේ වෙනස තීරණය වෙන්නේ ඔවුන් ඉන්න තැන අනුව. එහෙමයි. දැන් පන්සලක් දිහා බලනකොට පොය දවසක වැඩිපුරම සිල් සමාදන් වෙන්න ඇවිල්ලා ඉන්නවා පේන්නේ වයෝවෘද්ධ අය. ඒක අද විතරක් නෙවෙයි. ඒක අදට විතරක් උරුම වෙච්ච කාරණාවක් නෙවෙයි. මීට අවුරුදු 30ක් 40ක් 50ක් පිටිපස්සට ගිහිල්ලා බැලුවත් පන්සල් වල සිල් අරන් තියෙන්නේ වයසක අයම තමයි. එහෙමයි. ඒක ඊට එහා ගියොත් ඒත් එහෙමයි. දැන් ඕක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයටත් ගියොත් අනේ පිටිසුරුතුමා පන්සලට බුදුහාමුදුරුවෝ බැහැ දකින්න දිනකට 3 වතාවක් ඊටත් වැඩි වාර ගණනක් ගියාට අනේ පිටිසුරුතුමාගේ පුතාව යවා ගන්න බැරි වුණා. එහෙමයි. ඒ ගැන ඕන තරම් කතා තියෙනවා. අන්තිමේදී බැරිම තැන කහවණු මෙච්චරක් දෙන්නම් ඔබ ගිහින් බණ ටිකක් අහලා වරෙන් කියලා පිටත් කළානේ. එතකොට එදත් තරුණයා මේ මගට ගන්න ලේසි වුණේ නැහැ. එහෙමයි. වයසට ගියපු අය තමයි ගොඩක් වෙලාවට මේ ධර්මයත් එක්ක එකතු වෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ ප්‍රධානම හේතුව තමයි මිනිස්සෙකුට ජීවිතේ විනිවිද දකින්න හම්බෙන්නේ වයෝවෘද්ධ සමයේ. එහෙමයි. ජීවිතේ හරියට පේන අයට කොයි විදි එකක්ද මේ මං ගත කළේ. මොකද තරුණයෙකුට ජීවිතේ කියන්න පුළුවන් නිදහසට කරුණක් තියෙනවා මට කරදරයක් හිරිහැරයක් සිද්ධ වුණේ නැත්තම් මම මෙච්චර කාලයක් ජීවත් වෙයි. එහෙමයි. සාමාන්‍යයෙන් මේ ලෝකේ පරමාවශ්‍ය අවුරුදු 69යි 70යි 80යි කියලා කියන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් තරුණ කෙනෙකුට කියන්න පුළුවන් තව මට අවුරුදු 25ක් ඉන්න පුළුවන් 30ක් ඉන්න පුළුවන් කරදරයක් උනේ නැත්තම් හිරිහැරයක් උනේ නැත්තම් කියලා කියන්න පුළුවන්. හැබැයි වයසට යන්න යන්න අවුරුදු 75 80 වෙනකොට ඒ නිදහසට කරුණ කියාගන්නත් බැරි වෙනවා. එහෙමයි. මොකද 80 කෙනාට තව 25ක් 30ක් ගැන කිසිසේත්ම කතා කරන්න බෑ. එතන පුදුම හිරවීමකට හවු වෙනවා. ඒක වර්තමානයේ තරුණයාට ළමයාට තේරෙන්නේ නැති දෙයක්. අනිවාර්යයෙන්. ඒ තැනට ගියදාට තේරෙන දෙයක්. එතකොට අවුරුදු 80ක කෙනෙකුට තවත් අවුරුදු 80ක් ඉන්න පුළුවන්ද කියලා ඇහුවොත් කවදාකවත් මේ ලෝකෙ දිහා බලනකොට එහෙම අවුරුදු 160 180 ඉන්න අය නැහැ. එතකොට ඒ අයට හොඳටම තේරෙනවා දැන් මගේ කාලය ඉවරයි. මං දැන් ඉන්නේ මායාවේ මුඛය අභියස. කොයි වෙලාවේ හෝ මට මේ මරණය උරුම වෙනවා. මට බේරෙන්න ලේසි වෙන්නේ නැහැ. අන්නේ මරණය පිළිබඳව ඇතිවන බය මුල් කරගෙන ඒ අය හොයනවා මට දැන් පිළිසරණක් කොහෙන්ද තියෙන්නේ.
කොහෙන්ද පිළිසරණක් තියෙන්නේ? එතකොට ජීවිතේ ලැබිච්ච දේවල් බොහෝමයක් තියෙනවා. වයසට යනකොට ඒ ඔක්කොම නොලැබී යනවා. දැන් ළමා කාලය, තරුණ කාලය කියලා කියන්නේ දැන් අපි මේ ඉලක්ක කරන වයස ගැන කල්පනා කරනකොට ඒ වයස් සීමාව තුළ ඉන්න පුද්ගලයෙකුට ගොඩාක් දේවල් ලබා ගැනීම තියෙනවා. එහෙමයි. දැන් කවිඳු කිව්වන්නේ කවිඳුගේ පරපුර කියලා. දැන් කවිඳුගේ ජීවිතේ ඔය ඉන්න මට්ටම ගැන කල්පනා කළොත් කවිඳු යමක් ලබා ගන්න කාලය ඔය. එහෙමයි අපේ හැමදෙරනේ. තරුණයා යමක් ජීවිතයට එකතු කරගන්න උත්සාහ කරන කෙනෙක්. එතකොට අධ්‍යාපනය ලබා ගන්නවා. ඊළඟට විශ්වවිද්‍යාලයට ගිහිල්ලා උපාධිය ලබා ගන්නවා. රැකියාවක් ලබා ගන්නවා. ඊළඟට පඩියක් ලබා ගන්නවා. ඊළඟට සහකාරයෙක් නැත්නම් සහකාරියක් ලබා ගන්නවා. දරුවෝ ලබා ගන්නවා. එහෙමයි. ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ලබා ගන්නවා. ඊට පස්සේ කවිඳු ඔය කාලය ගත වෙනවත් එක්කම යම්කිසි අවස්ථාවක් තියෙනවා ලැබුණා කියන ඔක්කොම අහිමි වුණා කියලා කියන්න වෙන. එහෙමයි අපේ හැමදෙරනේ. හැමදාම කවිඳුට මේ කතා කර ඉන්න හම්බෙන්නෙත් නැහැ. අමාරු වෙනකොට වයසට යනකොට කට පැටලෙන්න එනකොට අයින් වෙන්න වෙනවා. එහෙමයි. ඊළඟට රැකී රක්ෂා කටයුතු කරන අය ඒවෙන් විශ්‍රාම යනවා. ඒතර රැකියාව අහිමි වෙනවා. තනතුරු අහිමි වෙනවා. ඊළඟට තමන්ගේම ළඟ හිටපු දරුවෝ ටික විවාහ ප්‍රාප්ත වෙලා ඒ අය වෙනම යනවා. ඊළඟට ගෙවල් වල අයිතිය ඉඩකඩම් වල අයිතිය දරුවන්ට ලබා දෙනවා. ඊළඟට ශරීරයේ ශක්තිය අහිමි වෙනවා. වර්ණය අහිමි වෙනවා. බලය අහිමි වෙනවා. මතක ශක්තිය අහිමි වෙනවා. මේ හැකියාව අහිමි වෙනවා. එතකොට වයසට යනකොට ජීවිතේ ලබාගත්තු දේවල් ඒවට කරපු කැපකිරීම හොඳට විනිවිද පේන්න ගන්නවා. මං කොච්චර කැපකිරීම කරලාද මේවා ලබා ගත්තේ. හැබැයි මේ ලබාගත්තු ඒවා රැකගන්න මට පුළුවන් වුණාද? එතකොට ඒ අහිමිවීම දකිනකොට සහ අනිත් පැත්තට දැන් පිටිපස්ස බලනකොට අහිමිවීමක් තියෙන්නේ. ඉස්සරහා බලනකොට මරණය තියෙන්නේ. අන්නේ මරණය සහ අහිමිවීම කියන එක පිළිබඳව කල්පනා කරන කෙනෙකුට හොඳටම වැටහෙනවා මම දැන් ගන්න ඕන හොඳම ක්‍රියාමාර්ගය මොකක්ද? ධර්මයේ ආස්වාදය. එතනින් එහා මගක් නැහැ. මරණය පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතයේ ධර්මයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ නිසානේ කිව්වේ මරණ සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස. මරණය පිළිබඳව මෙනෙහි කිරීම අසුභවාදී මෙනෙහි කිරීමක් නෙවෙයි. ඒක තමන්ගේ ජීවිතය ධර්මයේ පැත්තට යොමු කරන්න හේතු වන කාරණාවක්. එතකොට වයසට යන්න දහමට කිට්ටු වෙන්නේ මේක තමයි එකම මග කියන එක එයාට තේරෙන්න ගන්නවා. නිදහස් වීමේ මාර්ගය. හැබැයි තරුණ කෙනෙකුට ඒක තරම් වැටහෙන්නේ නැහැ. මොකද හේතුව මරණ බිය කියන එක තරුණ කාලේ එන්නේ නැහැ. එතකොට වයසට ගියපු කෙනෙකුට මරණ බිය ඇති වෙනවා, බය එනවා. ඒ බය එනකොට මොකක්ද තියෙන ලාභය? ධර්මයේ පැත්තට යොමු වීමේ ඉඩකඩ තියෙනවා. දැන් කවිඳු මාව වැඩිපුර දන්නේ කවුද කියලා ඇහුවොත් දන්නේ වයසකයි. එහෙමයි අපේ හැමදෙරනේ. තරුණ කෙනෙක්ගෙන් ගිහිල්ලා ගල්කිස්සේ සෝමානන්ද හඳුරංග දන්නවද කියලා ඇහුවොත් දන්නේ නැහැ. අනිවාර්යයෙන්. හැබැයි නවීන පන්නේ ගායකයෝ ඊළඟට නලු නිලියෝ ගැන ඇහුවොත් වයසකයි ඒ අයව දන්නේ නැහැ. අනිවාර්යයෙන්. මේ ප්‍රසිද්ධ සින්දු තියෙනවා, සින්දු කියන ගායකයෝ ඉන්නවා, හරි ලස්සනට සින්දු කියනවා, නටන අය ඉන්නවා, නලු නිලියෝ ඉන්නවා. ඒ අය ගැන තරුණයෙක්ගෙන් ඇහුවොත් හොඳට කියයි. හැබැයි වයසකයි ඒ අයව දන්නේ නැහැ. එතකොට හාමුදුරුවෝ දන්නේ වයසකයි. එතකොට අර තරුණ කාලය තුල මේ ස්වභාවය වටහා ගැනීමේ අවශ්‍යතාවයක් එන්නේ නැති නිසා ඒක නා බොහෝ විට අසාර්ථක තැනකට වැටෙන්න පුළුවන්. හැබැයි යම්කිසි තරුණයෙක් මේ ධර්මයේ මෙනෙහි කරනවා නම් කවිඳු අන්න ඒ තරුණයාත් පන්සලේ පොයට සිල් ගන්න ගිහිල්ලා ඇති. එහෙමයි අපේ හැමදෙරනේ. යම්කිසි ළමයෙක් ළමා කාලේදී මේ தત્ත්වය තේරුම් ගත්තා නම් මටත් මේ දේ උරුම වෙන්න පුළුවන්. ඒක වයසට යනකම් ඉන්න ඕන නෑ. ඒක කල්තියා වෙන්න පුළුවන් කියලා හිතන තැන හිටගත්ත ළමයෙක් නම් ඒ ළමයාත් පොයට සිල් ගන්න ගිහිල්ලා ඇති. වැරදි වැඩ ජඩකම් අපි වචන වලින් කිව්වොත් පහත් වැඩ කර යෞවනත්වයේ පිළිබඳව අයුතු විදියට කල්පනා කරලා යොබ්බන මදේ මත් වෙලා යම්කිසි තරුණයෙක් කටයුතු කරනවා නම් ඒ තරුණයා ගොඩනගෙන්නෙම මේ ලෝකේ යථාර්ථය යාට නොපෙනෙන නිසා. එතකොට අපි මේ
වර්තමාන තරුණ ප්‍රජාවට මතක් කරන්නේ තමන්ගේ හිත දහමට යොමු කරන්න නම් මේ ලෝකය දිහා ප්‍රඥාවෙන් දකින්න ඕන. ප්‍රඥාවස විවෘත කරලා බලන්න ඕන. බලනකොට අපට තේරෙනවා, පේනවා මේ සමාජයෙන් අපට පෙන්වන දර්ශනය මොකක්ද කියන එක. ඒක වයසට යනකම් ඉන්න ඕන නෑ ඉගෙන ගන්න. ඒක තරුණ කාලේ ඉඳලම, ඒක ළමා කාලේ ඉඳලම ඒ කෙනාට දකින්න පුළුවන් නම් මං හිතනවා ඒ ළමයා, ඒ තරුණයා වයසට යනකොට ආධ්‍යාත්මික වශයෙන් හොඳ තැනක ඉඳි. දැන් අද වයසක අය සිල් ගන්න යන අයගෙන් ඇහුවොත් ඒ අය කියන්නේ අපිට තරුණ කාලේ ඉන්න තිබ්බනම් කොච්චර වටිනවද? අපි ආවේ වයසට ගිහිල්ලා. එතකොට තරුණ කාලේ ඉන්න තිබ්බනම් මොනතරම් වටිනවද? අන්න ඒ කතාවම අද ධර්මයට යොමු නොවන තරුණයාට තව දවසකදී කියන්න වෙනවා. ඒ නිසා තරුණයෙක් හැටියට අපි මේ ධර්මකාරණා සමාජය හරියට දකින්න ඕන. දකින්න කෙනෙකුට හැම අංශෙම දියුණු වෙන්න පුළුවන්. එහෙමයි අපේ හැමෝම. අද වත්මන් තාක්ෂණයේ දියුණු වෙලා තිබෙන්නේ. ඔබේ අතේ ජංගම දුරකථනයක් තිබෙනවා. ඔබ ජංගම දුරකථනයෙන් මොනවද නරඹන්නේ? ඇත්තටම මේ ධර්මයට ඔබේ හිත යොමු කරන්නට ඔබට අපහසුද? ඔබ හිතන්න. ඔබත් මමත් අපි හැමදෙනාම නියෝජනය කරන මේ තරුණ පරපුර ඇයි මේ දහමට යොමු වෙන්නේ නැත්තේ? අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පවසන පරිද්දෙන් අපි වියපත් වුණාට පස්සේද මේ දහමට අපි සම්බන්ධ වෙන්නේ? ඇයි අපිට මේ තරුණ කාලයේ තුලදීම මේ උතුම් වූ නිර්මල නිකලල් බුදුදහම සමග අපිට එකතු වෙන්නට බැරි? අපේ ජීවිතේ මොනතරම් දුරට සාක්ෂාත් කරගන්නට පුළුවන්ද? මේ ධර්මය තුලින් අපේ ජීවිතයට මොනතරම් පන්නරයක් ලබා ගන්න පුළුවන්ද? මේ ධර්මයේ ඇලී ගලී සිටීමෙන් අපිට තියෙන ලාභ මොනවද? ඇත්තටම අපේ හැමදෙරෝනේ මේ වත්මන් තරුණ පරපුර ගත්තාම දැන් හිතන දෙයක් තමයි මේ අධ්‍යාපනය පිළිබඳව කතා කරද්දී අධ්‍යාපනය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැහැ අපේ හැමදෙරෝනේ. ඇත්තෙන්ම මේ විදිහට හේතු වෙන්නටත් යම් කිසි කාරණාවක් තියෙනවද? සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වුණාට පස්සේ ඔවුන් රැකියාවක් තමයි අපේක්ෂා කරන්නේ ඇත්තෙන්ම. හැබැයි තවත් දරුවන් කොට්ටාශයක් උසස් පෙළ විභාගයේ හදාරලා ඒ වගේම විශ්වවිද්‍යාලවලට යනවා. හැබැයි මේ ඔබ වහන්සේ මේ ඉස්මතු කරන තරුණයෙකුගේ ශ්‍රේෂ්ඨත්වයට අධ්‍යාපනයේ මොන පැතිකඩෙන්ද අපේ හැමදෙරෝනේ බලපාන්නේ? ඇත්තටම කවිඳු අපි අපේ ජීවිත ගමන ගත කරනකොට විශේෂයෙන් ගිහියෙක් හැටියට තමන්ගේ ජීවිතය අංශ 3කින් දියුණුවට පත් කරගත යුතුයි. එහෙමයි අපේ අංශ 3කින් දියුණුවකට පත් කරගත යුතුමයි. ඒ දියුණුව ලබා ගන්නේ නැත්නම් ඒක න අසාර්ථකයි. ඒ ප්‍රධාන අංශ 3 තමයි අධ්‍යාපනය, ආර්ථිකය සහ ආධ්‍යාත්මිකය. අධ්‍යාපනය, ආර්ථිකය, ආධ්‍යාත්මිකය මේ තුනම මිනිසෙකුට ඕන. අධ්‍යාපනය සහ ආර්ථිකය අවශ්‍ය වෙන්නේ මැරෙනකන් ජීවත් වෙන්න. එහෙමයි. මලාට පස්සේ ඒක අදාළ වෙන්නේ නැහැ. අධ්‍යාපනය හෝ ආර්ථිකය මැරුණට පස්සේ වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම අපේ ඒක අවශ්‍ය වෙන්නේ ජීවත් වෙන්න. එතකොට ජීවත් වෙන්න අවශ්‍ය කරන අධ්‍යාපනය, ආර්ථිකය කියන දෙක. අපි කතා කරන්නේ පළවෙනියට අධ්‍යාපනය ගැන. අධ්‍යාපනය කියන එක හරියට කෙරුණ නැත්තම් ජීවත් වෙන්න අමාරු වෙනවා. ජීවත් වෙන්න අමාරු වෙච්ච කෙනා ඒ ජීවිතය හදාගන්න ලේසි මාර්ග පාවිච්චි කරන්න උත්සාහ කරනවා. එතකොට ඒ ලේසි මාර්ග නරක මාර්ග. යමක් ලේසියෙන් ලැබෙනවා නම් කවිඳු ඒක ටිකක් බරපතලයි, භයානකයි. හරි? මොකද ලේසියෙන් ලැබෙන දේවල් ගොඩක් වෙලාවට හරි දේවල් නෙවෙයි. අමාරුවෙන් ලබා ගන්න දේ තමයි තෘප්තිමත් වෙන්න පුළුවන් දේවල්. ඒ කියන්නේ උට්ඨාන විරියාදිගතා සේදා වක්කිත්තා බාහා බල ಪರಿචිතා ධම්මිකා ධම්මලද්දා. දෑත දෙපය වෙහෙසුවල දහඩිය මුගුරු වගුරවල ධර්මානුකූලව හම්බ කරන්න කියලානේ බුදුහාමුදුරු දේශනා කළේ. එතකොට අධ්‍යාපනයක් ලැබපු කෙනෙකුට ඒ අධ්‍යාපනය තුලින් ජීවිතය හදාගන්න ලොකු පන්නරයක් ලැබෙනවා. මොකද අධ්‍යාපනය තමන්ගේ ජීවිතයට ලොකු ආභරණයක්. දැන් අධ්‍යාපනය සඳහා යොමු විය යුතු කාල සීමාව තුළ
අර කියපු විදියට වෙන වෙන දේවල් මූලික පදනම් බවට පත් කර ගත්තාම ඒකනට අධ්‍යාපනය කියන එක කරගන්න බැරුව යනවා. දැන් අද සමාජය දිහා බලනකොට විශේෂයෙන් පාසල් අවධිය තුල තියෙන්නේ අධ්‍යාපනය ලැබීමේ කාල සීමාව. දෙමව්පියෝ කැපකිරීම සිද්ධ කරන්නේ අධ්‍යාපනය ලබා දෙන්න. දෙමව්පියන්ගේ උවමනාව තියෙන ළමයින්ට හොඳට උගන්වන්න. හැබැයි ඉගෙන ගන්න නම් හොඳ මනසක් තියෙන්න ඕන කවින්දු. දැන් ඔය පන්තියේ පළවෙනියා ලංකාවෙන් පළවෙනියා දෙවෙනියා තුන්වෙනියා කියන අය අපිට කියන දෙයක් තියෙනවානේ. මාධ්‍යවේදීන් ගිහලා ඇහුවාම කොහොමද පාඩම් කළේ? ඒ පාඩම් කරපු විදියක් තියෙනවානේ. අර ඒ පාඩම් කරපු විදිය පිළිබඳව සලකා බලනකොට ඒ අය අමතර වයසට නොගැලපෙන වැඩ කරපු අය නෙවෙයි. දැන් අපි හිතමු පාසල් අවධිය තුල පාඩම් කළ යුතු කාල සීමාව තුල ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත්තොත් ඒකේනා ප්‍රේම සම්බන්ධතාවයේ ජයටම කරන්න යනවා අධ්‍යාපනය බිඳ වැටෙනවා. අද ගොඩක් වෙලාවට අධ්‍යාපනයට හිත දෙන්න තරම් මනසක් සැකසුණු බවක් නැති වෙලා තියෙනවා තාක්ෂණයේ දියුණුව නිසා. මොකද අපේ රටේ අධ්‍යාපන ක්‍රමය තුල තවමත් තියෙනවා පාඩම් කරන ක්‍රමවේදය. ගොඩක් පිට රටවල් වල ඒක නැති වෙගෙන යනවා. අපේ තාමත් පාඩම් කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක කරන්ඩ හොඳ මනසක් තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම. පිරිසිදු ප්‍රභාස්වර ගතියක් තියෙන්න ඕන. ආදරයක් එල්ලගෙන අර මෙහි බැඳුණු හිතක් එක්ක ඉගෙන ගන්න එක කරන්න බෑ. දැන් ගෙදර ඉන්න දෙමව්පියන්ගෙත් වගකීමක් තියෙනවා කියන්නේ ඒකනේ. අධ්‍යාපනය ලබන ළමයෙකුට ඒ අධ්‍යාපනය ඉස්සරහට ගෙනියන්න දෙමව්පියෝ ඒකට අවශ්‍ය කරන පරිසරයක් ගොඩනගලා දෙන්න ඕන. එතකොට අධ්‍යාපනය සඳහා යොමු වෙන්න උනන්දුවක් නැහැයි කියලා කියන්නේ අමතර වැඩ වැඩි කරගෙන තියෙනවා. එතකොට ළමා කාලයේ ගත කරන ළමෙක් අමතර කටයුතු ටිකක් පැත්තකට දාලා අධ්‍යාපනයට තැන දෙන්නට අවශ්‍යයි. හැබැයි ඒ ළමයට ආධ්‍යාත්මික ගමන පැත්තකට දාන්න බෑ. අපේ ජීවිතේ සාමාන්‍යයෙන් අපි හදාගෙන තියෙන දෙයක් තමයි පළවෙනියට අධ්‍යාපනය, ඊළඟට ආර්ථිකය, ඊළඟට ආධ්‍යාත්මිකය ජීවිතේ. ළමා කාලේ අධ්‍යාපනය, තරුණ කාලේ මැදියම් කාලේ ආර්ථිකය, ඊට පස්සේ වයෝවෘද්ධ සමය ආධ්‍යාත්මිකය. දැන් අපි කිව්වා අධ්‍යාපනය සහ ආර්ථිකය අවශ්‍ය වෙන්නේ මැරෙනකන් ජීවත් වෙන්න විතරයි. එහෙමයි අපේ. මලාට පස්සේ ගමනට අවශ්‍ය වෙන්නේ ආධ්‍යාත්මිකය. දැන් මරණය කොයි වෙලාවෙ වෙයිද කියලා කියන්න පුළුවන්. නෑ. මැරෙන්නේ වයසට ගිහිල්ලාමද? නෑ. නෑ. එතකොට ළමයෙකුට මැරෙන්නත් පුළුවන්, තරුණයෙකුට මැරෙන්නත් පුළුවන්. එහෙනම් ඕනම වෙලාවක කවිඳු මැරෙන්න ලෑස්ති වෙලා ඉන්නත් ඕන. ජීවත් වෙන්නත් මැරෙන්නත් දෙකටම ලෑස්ති වෙලා ඉන්න මිනිසෙක් වෙන්න කියන එකයි අපිට කියන්න තියෙන්නේ. මොකද හේතුව එහෙම නැති වුණොත් ඒක න අසාර්ථකයි. දැන් අධ්‍යාපනය සඳහා තැන දී යුතුයි. මොකද ඉස්සරහට ජීවත් වෙන්න ඒක අවශ්‍යයි. ඒක කම්මැලි වැඩක්, අමාරු වැඩක්. නමුත් ඒක කරගත්තොත් ඒකේ ප්‍රතිඵලය හොඳයි. එතකොට අධ්‍යාපනය සාර්ථක කරගන්නවා, ආර්ථිකය සාර්ථක කරගන්නවා, සමහරු ආධ්‍යාත්මිකය හදාගන්නේ නැහැ. ඒ අය ජීවත් වුණොත් ලස්සනට ඉඳී. හැබැයි කවිඳු කොයි වෙලාවෙද මැරෙන්නේ? මැරිච්ච ගමන් අනාතයි. ඊළඟට තව සමහර පිරිසක් ඉන්නවා මම ඒකත් එපා කියනවා. මොකද්ද? අධ්‍යාපනය ගැන හිතන්නෙත් නැහැ, ආර්ථිකය ගැන හිතන්නෙත් නැහැ, ආධ්‍යාත්මිකය ගැන හිතනවා. තනිකර ආධ්‍යාත්මික. ගෙදර ඉන්නවා පන්සලේ හාමුදුර කෙනෙක් වගේ. එහෙම අය ඕන තරම් ඉන්නවා. ඒ අය ගෙදර ඉන්නේ පන්සලක හාමුදුරු නමක් වැඩ ඉන්නවා වගේ. එහෙම ගිහි අය ඉන්නවා. ඕන තරම් ඉන්නවා. එතකොට භික්ෂූන් වහන්සේලාට එහා සීලයක් රකින්න. මම මේ කියන්නේ ආධ්‍යාත්මිකය ගැන හිතනවා. කොච්චර අම්මලා කියනවද ඉගෙන ගන්න කිව්වට ඉගෙන ගන්නෑ, භාවනා කර කර ඉන්නවා. හම්බ කරන්න රස්සාවකට යන්න කිව්වට වැඩක් වෙන්නේ නැහැ, භාවනා කර කර ඉන්නවා. ගෙදරක ඉඳගෙන ආධ්‍යාත්මික ගමන විතරක් නම් තියෙන්නේ. මට ඒ කෙනා ගැන කියන්න තියෙන්නේ කවිඳු මැරුණොත් හොඳයි, ජීවත් වුණොත් අනාතයි. එහෙමයි. ඒ අධ්‍යාපනයට තැනක් නැහැ. ඊළඟට ආර්ථිකය හදාගන්න යා මහන්සි වෙලා නැහැ. එහෙම කරන්නේ නැතුව පිරිත් කිය ඉඳලා තේරුමක් වෙන්නේ නැහැ. මොකද ජීවත් වෙන්න අර දෙක අවශ්‍යයි. තව සමහරු ඉන්නවා අධ්‍යාපනයකුත් නැහැ, ආර්ථිකයකුත් නැහැ, ආධ්‍යාත්මිකයකුත් නැහැ. හිටියත් ඒ අය අනාතයි, මැරුණත් අනාතයි. ඉන්නත් බෑ, මලත් අමාරු වැටෙනවා. තව සමහර පිරිසක් ඉන්නවා
අධ්‍යාපනය ආර්ථිකය සහ ආධ්‍යාත්මිකය කියන අංශ තුනෙන්ම දියුණුවකට පත් වෙනවා. අන්න ඒ අංශ තුනෙන්ම දියුණුවට පත්වෙච්ච ළමයෙක් ඉන්නවා නම්, තරුණයෙක් ඉන්නවා නම්, වැඩිහිටියෙක් ඉන්නවා නම් අන්න ඒ කෙනා තමයි ශ්‍රේෂ්ඨ. ඒ කෙනාට මෙලොව ඉන්න ටිකත් ලස්සනට ඉන්න පුළුවන්. මරුණට පස්සේ පරලොව ගමනත් ඒ කෙනාට ලස්සනට යන්න පුළුවන්. ඒ නිසා අපි අධ්‍යාපනයට ප්‍රධාන තැනක් දෙන්න ඕන. ළමා කාලේ විශේෂයෙන් අනෙකුත් උවමනාවන් පසෙකට තබා මං ඉගෙන ගැනීමේ කාර්යභාරය හරියට ඉටු කළ යුතුයි කියන තැනට එන්න ඕන. තාක්ෂණික දේවල් පැත්තකට තියලා දැනට මේ අධ්‍යාපනය කියන එක ඉහළට ගෙන යන්න උත්සාහ කරන්නට අවශ්‍යයි. මොකද තාක්ෂණයෙන් වැරදි දේවල් භාවිතා කිරීම බහුලව කරන නිසා ඒකත් එක්ක අපට යන්න අමාරුයි. ඊළඟට තරුණයෙක් හැටියට මැදියම් වියේ ගත කරන කෙනෙක් හැටියට ආර්ථිකය ගැන හිතන්නත් ඕන. හැබැයි ඒත් එක්කම ආධ්‍යාත්මික පසුබිමක් ඇතුව වාසය කරන්න උනන්දු වෙන්න ඕන. ඔය අංශ තුනම දියුණු කරගන්න පුළුවන් නම් ඒක නා සාර්ථකත්වයට පත් වෙනවා. දැන් ඔය අධ්‍යාපනය ගැන අපි ටිකක් කතා කළේ. ඉදිරියේදී අපි ආර්ථිකය සහ ආධ්‍යාත්මිකය පිළිබඳව කල්පනා කරමු. අපේ හැමෝටම මේ අධ්‍යාපනය ගැන කතා කරපුවම මට තවත් පුංචි ප්‍රශ්නයක් පැන නගිනවා. දැන් දරුවෙක් දෙමව්පියෙක් විසින් දැන් අද සමාජයේ ගත්තාම ප්‍රාථමික අවධිය කියන්නේ පළවෙනි පන්තියේ ඉඳලා 11 පන්තියට යනකම්. ඒ කියන්නේ සාමාන්‍ය පෙළ දක්වා වගේ දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ තමයි දරුවාව පන්තිවලට යොමු කරන්නේ, දරුවාව රැගෙන ගිහිල්ලා මේ සියලු දේවල් කරනවා. හැබැයි සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව දරුවාව සමාජයට මුදා හරිනවා දෙමව්පියන් විසින්. එතකොට අපේ හැමදෙරුනේ යම්කිසි දැන් තරුණයෙක් නම් විශේෂයෙන්ම මේ ඇබ්බැහි වීම වලට හුරු වෙනවා. එතකොට අපේ හැමදෙරුනේ ඒ අවස්ථාවකදී යම්කිසි ගැටීමක් ඇති වෙන්නේ නැද්ද? ඔව්. දැන් ඇත්තටම මේ කවිඳු අර ඕකෙදී දැන් දෙමව්පියෝ පිටිපස්සෙන් ඉඳගෙන නිතරම බලාගෙන හිටියාම ඒකත් ප්‍රශ්නයක්. එහෙමයි අපේ හැමදෙරුනේ. අර සමහර පිරිමි ළමයි ඉන්නවා ගෑනු ළමයි වගේ වෙලා. එහෙමයි. ඒකත් හරියන්නේ නැහැ. එහෙමයි. අධික ලෙස සමාජයට මුදා හැරලා ඔබ ඕන විදියට ඵලයන් කියලා අතහරින එක ඒකත් ගැලපෙන්නේ නැහැ. මේක හරියට තේරුම් ගැනීමයි අවශ්‍ය වෙන්නේ. ඇත්තටම අර පැරණි අය ළමයි හදපු ක්‍රමය භාවිත කරන්න පුළුවන් නම් මං හිතනවා මේ ප්‍රශ්නේ එන්නේ නැහැ. එහෙම. අපිට ළමයි හදන්න ඕන ක්‍රමය උගන්වලා තියෙනවානේ. ওই සංස්කෘත පඬිවරුන්ගේ අදහස් දැන් එළියට එන්නේ නැහනේ. ඔය පිරිවෙන් පොත්වල හාමුදුරුවන්ට තමයි උගන්වන්නේ. ඒ පාසල්වලවත් නැහනේ ඒවා. දැන් ඔය එක තැනක තියෙනවා මේ ළමයෙක් ඉපදුනාට පස්සේ දෙමව්පියන්ට ඒ ළමයා හදන්න ඕන කොහොමද කියන එක ගැන. ළමයෙක් උපන්නට පස්සේ මුල් අවුරුදු 5 ඉපදුනාට පස්සේ මුල් අවුරුදු 5 හොඳට නලවන්න කියලා කියනවා. මුල් අවුරුදු 5 හොඳට නලවන්න. ඊට පස්සේ අවුරුදු 10ක්. ඒ කියන්නේ මුල් අවුරුදු 5 නලවනවා හොඳට. ඊට පස්සේ ඊළඟට අවුරුදු 10ක්. ඒ කියන්නේ අවුරුදු 16 දක්වා. අවුරුදු 15 16 දක්වා ඒ අවුරුදු 10 තුල තලන්න කියලා කියනවා. ඒ කියන්නේ දඬුවම දෙන්න. මුල් අවුරුදු 5 නලවා ඉතුරු 10ක් තලා. 16න් පස්සේ මිතුරෙකුසේ අවවාද දෙන්න. ඕක තමයි සංස්කෘත පඬිවරු ළමයි හදන්න කියලා දීපු ක්‍රමය. මුල් අවුරුදු 5ක් නලවන්න ඉතුරු 10ක් තලන්න. එතනින් පස්සේ මිතුරෙක්සේ කියන්න. දැන් අපේ සමාජය තුල ඔක භාවිතය කොහොමද කියලා ගත්තොත් දැන් ඔතන මුල් 5 නලවා ඉතුරු 10ක් තලා. තලනවා කියලා කියන්නේ එතන වැරද්ද පෙන්නලා දීලා දඬුවම් කරන්න කියලා කියන්නේ. වැරද්දට බය ඇති කරවන්න. හරි? එතකොට දැන් අපේ අම්මලා ගැන කතා කළොත් කවිඳු මුල් 5 නලවා ඉතුරු 10ද හොඳට නලවා. එහෙම 16න් පස්සේ යනවා තලන්න. අම්මට ගුටි කණ්ඩ වෙනවා. මොකද අවුරුදු 15ක්ම කරලා තියෙන නලවපු එක. අවුරුදු 15ක් නලවලා 16 වෙනි අවුරුද්දේදී නැත්නම් 16 පෙන්නාම ඔබ මේ දේ කළා නේද කියලා තරවටු කරන්න ගියොත් ඒක ගැලපෙන්නේ නැහැ. අම්මට ගුටි කණ්ඩ වෙන්න ඉඩ තියෙනවා. මොකද ඒ වෙනකොට නැහැදිච්ච කොල්ලෙක් කෙල්ලෙක් එළියට ඇවිල්ලා ඉවරයි. මොකද වැරද්ද පෙන්නලා දීලත් නැහැ. වැරද්දට බයක් ඇති කරවලත් නැහැ. එතකොට මුල් 5 හොඳට නලවන්නත් ඕන. සමහරු මුල් 5ත් පටන් ගන්නව තලන්න. ඒක හරියන්නේත් නැහැ. එතකොට අමානුෂිකම ළමෙක් එනවා. මුල් 5 හොඳට නලවන්න ඕන. ඉතුරු 10ක්
වැරද්ද දකින්න තැන දඬුවම් දෙන්න ඕන. දැන් පුංචි කාලේ අපිට දීපු දඬුවම අදටත් මතකයිනේ. ජීවිතේ වැරද්දක් ඒක වැරදි නම් ඒ වැරද්ද කරන්න හිතෙන්නේ අර ගහපු ගැහිල්ල මතක් වෙනවා. එහෙමයි අපේ. දැන් මේ මානව හිමිකම් ගැන ඒක පැත්තකින් දාන්න. හැදිච්ච සුද්දෙක් නෑනේ බලපුවාම මානව හිමිකම් කිව්වට ඉතින් මේ මං කියන්නේ අමානුෂික විදියට නෙවෙයි. ඒ දඬුවම කියන එක අවශ්‍යයි. දරුවෙක්ට ඔබ වහන්සේ සඳහන් කරන්නේ දරුවෙක්ට අනිවාර්යෙන්ම මේ දඬුවම් දීලා තරවටු කරලා දරුවෙක් නිර්මාණය කරන්න ඕනේ. දැන් අපේ මහරගම ධර්මායතනය බිහි කරන්නේ අපවත් වී වදාළ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවෝයි අපවත් වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල ලොකු හාමුදුරුවෝ. ඉතින් අපේ අම්පිටියේ ලොකු හාමුදුරුවෝ තමයි මේ ධර්මායතනේ භික්ෂුන් වහන්සේලා පිළිබඳව උන්වහන්සේලාගේ විනය හදන්න කැපකිරීම කරපු ලොකු හාමුදුරුවෝ. එහෙමයි. ඉතින් මේ අපිට දකින්න හම්බෙන්න ගස් වලින් ගොඩක් තියෙන දඬුවම් ගස් කියලා. වැරදි කළාම දීපු දඬුවම් වලවල් කපන්න ඕන. ඒ වලවල් වල ගස් හිටවන්න ඕන. ඒවට සාත්තු කරන්න දඬුවම්. මේවට නම් දාලා තියෙන දඬුවම් ගස් කියලා. එතකොට දඬුවම කියන එක කොහෙටත් අවශ්‍යයි. ඒ දඬුවමින් තමයි කෙනෙක් හැදෙන්නේ. මම කියන්නේ අමානුෂික නෙවෙයි. ඒ දඬුවම කියන එක කෙනෙක් ගොඩනගන්න හේතුව. අද ඉන්නේ එක ළමයි දෙන්නයි. ඒ ළමයි දෙන්නට දඬුවම් කරන්න කිසිසේත්ම කැමති නැහැ. ඉතින් මොකද කරන්නේ? දඬුවමින් තොරව ළමයාට ඕන විදියට යන්න කියලා ඉඩ දෙනවා. අන්තිමේදී ළමයා නොමග ගිහිල්ලා ඉවරයි දෙමව්පියෝ දැනගන්නකොට. ඉල්ලන දේ අරගෙන දෙනවා. ඉල්ලන දේ වල අරන් දෙනවා. දැන් අපිට උනත් අපිත් ඉල්ලපු දේවල් තියෙනවා. ඒව දුන්නේ නැහැ. එහෙමයි. අපි ගෙදරින් රණ්ඩුවක් කළා. මට මතකයි මං ගෙදර ඉන්න කාලේ අපිත් විවිධ දේවල් වලට ආස කළා. අපිට ඒ ඉල්ලපු දේවල් දුන්නේ නැහැ. ඔය කතරගම යනකොට දෙපැත්තේ තියෙන බඩු මුට්ටු දැක්කහම අඬනවා. තවත් කොනිත්තගෙන යනවා යමන් කියලා. ඒව දුන්නේ නැහැ. අඬලා දින්නේ නැහැ අපි. අඬලා දිනන්න පුරුදුුනේ නැහැ. හැබැයි අඬලා දින්නපු ළමයි කවදා හරි දවසක එල්ලිලා මැරෙනවයි කියලා දිනන්න හදනවා. එහෙමයි. ඒ නිසා දෙමව්පියන්ගේ ලොකු කාර්යභාරයක් තියෙනවා. අද සමාජයට වෙලා තියෙන්නේ හරියට හැදීම කියන එක. අන්න අර ක්‍රමයේ ප්‍රයෝගී කරන්න පුළුවන් හරි වටිනවා. මුල් 5ක් හොඳට නලවන්න, ඉතුරු 10ක් තලන්න. තලන්න කියන්නේ වැරද්ද පෙන්නලා දෙන්න. කාමරෙන් එළියට එනකොට ලයිට් එක දාලා නම් ඒක ලයිට් එක ඔෆ් කරගෙන එන්න කියන එක දෙන්න ඕන. උදේ පාන්දර නැගිටලා ඇඳෙන් බිමට බහිනකොට ඇඳ හදලා බිමට බහින්න උගන්වන්න ඕන. පුංචි දෙයින් පටන් ගන්න ඕනේ. මේ හැම එකක්ම කියලා දෙන්න ඕන. ඒ කියලා දීම සහ දඬුවම අත්‍යවශ්‍යයි. ඊළඟට 16න් පස්සේ ඒක න බොහෝ විට කියන දේ අහනවා. 16න් පස්සේ කියන දේ අහනවා. පරිසම් කිරීම කියන එක අවශ්‍යයි. ඒක පස්සෙන්ම ගිහිල්ලා කරන්න ගියාම ඒක අනවශ්‍ය ලෙස අතපෙවීමක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අස්සෙන් පැනලා යන්න හදනවා. දැන් අපේ තියෙනවානේ ලෙඩක් කවිඳු නීති දැම්මොත් නීති කඩන්න ඕනේ. එහෙමයි. හරි. අපේ තියෙනවා නීතියක් දැම්මොත් කඩන එක තමයි ජොලිය. බලපුවම නීතියක් දැම්මේ නැත්නම් ඒක කඩන්නෙත් නැහැ. හරි. ඉතින් මේ අර හංග වෙන දේවල් එක්කලා මිනිස්සු හැංගිලම කරන්න ආසාව වෙනවා. එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ අපි ගොඩක් වෙලාවට තේරුම් කරලා දිය යුතුයි මේ දේ වුණොත් මොකක්ද වෙන්නේ කියන එක. එහෙම නැතුව මේක පිටිපස්සෙන්ම ගිහිල්ලා බලන්න. දැන් සමහර අම්මලා තාත්තලා මේ ළමයි ලොකුයි. නමුත් පස්සෙන්ම ගිහිල්ලා ඉන්නව ඉවර වෙනකම්. හැබැයි ඒ ළමයි අම්මලා දන්නේ නැති වුණාට බොහොම සියුම් විදියට රිංගල ගිහිල්ලා ඉවරයි. ඒ රිංගල ගිහිල්ලා තියෙන සමහරකට දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ හිතුවටත් වඩා ළමයා විනාශ වෙලා. ඒ නිසා අපි ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන ළමයි පරිස්සම් කරන්න. ඒක තනියෙන් කරන්නත් බෑ කවිඳු. ඒකට රටක් හැටියට රාජ්‍යයක් හැටියට ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ ඔක්කොගෙම ලොකු වගකීමක් තියෙනවා. ඒ සාමූහික වගකීම ගැන කතා කරන්නේ නැතුව අපිට අම්මලට තාත්තලට තනිකර මේකේ වැරද්ද පටවන්නත් බෑ, තරුණයට පටවන්නත් බෑ. අපි ඒ ගැන ඉස්සරහට කතා කරමු. එහෙමයි අපේ හොඳුරනේ. දිවියටත් වලක් වැඩසටහන POTV නාලිකාංක 94 ජයමග රූප වාහිනී නාලිකාව අභිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ටයක් ඔබට නිර්මාණය කර දෙන්නට වත්මන් අපේ තරුණ ප්‍රජාව නිවැරදි මාවතකට
යොමු කරවන්නටයි අපි දිවියට අත්වලක් වැඩසටහන අපේ පූජනීය ගල්කිස්සේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සමගින් අපි මේ විදිහට සෑම සඳුදා දිනකම ඔබ වෙනුවෙන් ගෙන එන්නේ. හිතවතුනි, අද තරුණ පරම්පරාව ගත්තාම ඕනමට වඩා ඕනම දෙයක් ඕනෙම නැහැ කියලා අපි කතාවක් අහලා තිබෙනවනේ. හැබැයි අපේ තරුණ පරම්පරාව ඒ දෙයින් එහාට ගිහිල්ලා ඒ අවශ්‍ය නැති දේවල් තමන්ගේ ජීවිතයට ලං කරගෙන අවශ්‍ය නැති ප්‍රශ්න තමන්ගේ කරගෙන ඒවට විසඳුම් හොයන්නට යනවා. අන්න එතනදී තමයි ඔවුන්ට වරදින්නේ. අපේ හාමුදුරනේ දැන් අධ්‍යාපනය අපි තරුණ පරම්පරාව සාක්ෂාත් කරගත්තට පස්සේ අධ්‍යාපනයෙන් පස්සේ රැකියාවක් කරන්නට ඕනේ. රැකියාවක් කරලා අපි දේපල මිල මුදල් මේ යාන වාහන කියන ඒවා යම් තාක් දුරට හෝ Tamanට පුළුවන් විදිහට හරි අරගෙන සමාජය තුළ ජීවත් වෙන්නට ඕනේ. එතකොට අපේ හාමුදුරනේ කොහොමද මේ ආර්ථිකය තරුණයෙක් විදිහට ආර්ථිකය කොහොමද අපේ හාමුදුරනේ සකසා ගන්නේ? කොහොමද මේ පිළිබඳව වහන්සේ දක්වන අර්ථ? ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් වීරිය අවශ්‍යයි. මහන්සි වෙන්නේ නැතුව කිසිම අංශයක දියුණුවක් වෙන්න බෑ. එහෙමයි. උත්සාහය වීරිය තමයි මේ ගමනේ වටිනාම අංගය. එහෙමයි. දියුණුවක් ඔබට ඕනෑ නම් උත්සාහ කරන්න. එහෙමයි. අරමුණ තියාගෙන වීරිය වෙනස් කර කර හරි උත්සාහවත් වෙන්න. කිසිසේත්ම උත්සාහය අත්හැරලා ප්‍රමාද වෙන්න එපා. උත්සාහෝ රිපුවත් මිත්‍ර මාලස්යම් මිත්‍ර වද්රිපු. උත්සාහය කියන්නේ හතුරෙක් වගේ මිතුරෙක්. එහෙමයි. මාලස්යම් මිත්‍ර වද්රිපු. කම්මැලිකම කියන්නේ මිතුරෙක් වැනි හතුරෙක්. එතකොට හතුරෙක් වැනි මිතුරෙක්, මිතුරෙක් වැනි හතුරෙක් අපට ඉන්නවා. එහෙමයි. හතුරෙක් වැනි මිතුරෙක් එයාගේ අවසාන ප්‍රතිඵලය මිතුරුයි. හැබැයි එයාගේ විදිය හතුරුයි. හැබැයි හතුරු විදිය වුණත් කමන්නේ එයාගේ ප්‍රතිඵලය මිතුරු නම් ඒ ක්‍රමය තමයි අපි අනුගමනය කරන්නේ. එහෙමයි. එතකොට උත්සාහය කියන්නේ හතුරෙක් බඳු මිතුරෙක්. ඒක අමාරුයි. හැබැයි මිතුරුයි. කම්මැලිකම කියන්නේ මිතුරේ බඳු හතුරෙක්. එයාගේ අවසාන ප්‍රතිඵලය හතුරෙක්. හැබැයි එයාගේ ස්වරූපය මිතුරුයි. ලස්සනයි. නිදියන්න තියනවන්න වෙන මොකක්වත් ඕනේ නැහැ. හරි සනීපයි. නිකම්ම කන්න හම්බෙනවා නම් හරි සනීපයි. එතකොට කම්මැලිකම කියන්නේ හරි ලස්සන දෙයක්. හරි? හැබැයි ප්‍රතිඵලය භයානකයි. එතකොට හතුරෙක් බඳු මිතුරෙක් වුවත් උත්සාහය අපි අපේ ජීවිතයට එකතු කර ගැනීම අවශ්‍යයි. ඒ උත්සාහය මත පිහිටලා ආර්ථිකය ශක්තිමත් කරගන්න කැප වෙන්න ඕන. ආර්ථිකය ශක්තිමත් කරගන්නවා කියනකොට කවිඳුව අපි බලන්න ඕන මං ආර්ථිකය හදාගන්නේ මොන අංශෙන්ද? අපිට බෑ ලෝකයේ මේ අනිත් මිනිස්සු ආර්ථිකයෙන් ශක්තිමත් වෙන්න තාලෙට ශක්තිමත් වෙන්න. ලෝකේ සල්ලිකාරයෝ ආර්ථිකය ශක්තිමත් කරගත්ත රාජ්‍යයන් පිළිබඳව කල්පනා කරනකොට ඔවුන් ගොඩක් වෙලාවට ඒතනට ඇවිල්ලා තියෙන්නේ හරි වැඩ කරලා නෙවෙයි. එහෙමයි. අපිට කවදා හරි දවසක පසුතැවෙන්නේ නැතුව ශක්තිමත්ව සතුටු වෙන්න නම් කවිඳු අපේ ආර්ථිකය හොඳ ක්‍රමයකට දියුණු කරලා තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම අපේ හම්බුනේ. නැත්තම් පුදුම පීඩනයක් අවසානයේදී එනවා. පුදුම පීඩනයක්. ඒ නිසා අපි අපේ ආර්ථිකය හදාගන්න ඕන පළවෙනියටම කල්පනා කරන්න ඕන හරි ක්‍රමයකට. කොහෙන් හරි සල්ලි එන එක නෙවෙයි. කොහෙන් හරි සල්ලි එනවයි කියලා වැරදි පාරවල් යන අය බොහොමයි. ඒ නිසා අපි හරි මාර්ගයේ ගිහිල්ලා නිවැරදි විදියට ආර්ථිකය හදාගන්න ඕන. එහෙමයි. ඊළඟට දැන් ඔය ගොඩක් දෙනෙක් කියනවා මේ රැකියා අර්බුද ගැන. ගොඩක් වෙලාවට මම කල්පනා කරන්නේ අපේ උත්සාහය නොමැතිකම නිසායි මේ දේ වෙලා තියෙන්නේ කියලා. දැන් බලන්න කවිඳු අද කොච්චර ඉන්නවද ගෙවල් වලට වෙලා රස්සාව බන්දේසියක තියාගෙන ගෙනල්ලා දෙනකන් ඉන්න අය. එහෙම ඉන්න අවශ්‍ය නැහැනේ. ඕන තරම් Tamanට පුළුවන් එළියට බැහැලා පොඩ්ඩක් හොයාගෙන මොකක් හරි ජීවිතේට අත්දැකීමක් ගන්න විදියට රැකියාවක් කරන්න. හරි? අනිවාර්යයෙන්. එතකොට ගෙදර ඉඳගෙන කම්මැලිකමේ නිදිනවා කියලා කියන්නේ පොඩි රැකියාවක් හෝ කරලා හම්බ කරනවට වඩා ලැජ්ජාවක්. දැන් පිට රටවල් වලට ගියාට පස්සේ අපේ අය කොච්චර ඉගෙනගෙන ගියත් දුක් විඳින්න ඕන දියුණු වෙන්න. අනිවාර්යයෙන්. අතුපතු ගාන තැන ඉඳලා
වැසිකිලි හොදන තැන ඉඳලා එහෙම වැඩ කරන්න ඕනේ. එහෙම තමයි දියුණු වෙලා තියෙන්නේ. එකපාරටම මහා ලොකු තනතුරු හම්බෙලා නැහැ පිට රටවල් වලට. එතකොට ඒ වගේ කැපකිරීමක් අපටත් කරන්න පුළුවන් නම් මේ රටවල් දියුණු කරන්න පුළුවන්. ආර්ථිකය ශක්තිමත් කරගන්න, හම්බ කරන්න හොඳ ක්‍රමයකට යොමු වෙන්න ඕන. ඊළඟ දේ තමයි හම්බ කරන දේ ඉතිරි කරගන්න බැරි නම් කොච්චර හම්බුණත් එයාට වැඩක් නැහැ. තව පඩි වැඩි වෙන්න ඕන කියලා කෑ ගහනවා මිසක් එයාට තියෙන පඩියෙන් බේරලා ජීවත් වෙන්න බෑ. දැන් අද ගත්තාම තරුණයෙකුට වියදම අධිකයි. එකතු කරන්න ඉතිරි කරන්න එයා යොමු වෙන්නේ නැහැ. එයාට ලැබෙන පඩිය සම්පූර්ණයෙන්ම වනසන්න දක්ෂ යාළුවෝ ටිකක් ඉන්නවා. එහෙමයි. ඒ යාළුවෝ ටිකත් එක්ක එකතු වුණායින් පස්සේ පඩිය ඉවරයි. ඊළඟට අඳින්න පළඳින්න විවිධ විනෝදකාමී වැඩවලට යොමු වුණාම තරුණයෙකුගේ අතට එන සල්ලි ටික පඩිය මාසික පඩිය වනසන්න ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙමයි. හරි. හරියට නිකන් මේ දැන් අපි හිතමු අපි කතරගම යනවා කියලා. කතරගම යනකොට ඒ යන අතරතුරදී ඒවා අපි අපේ මුදල් ටික විවිධ දේවල් වලට අරගන්න ක්‍රමවේද හැදිලා තියෙනවා. යාචකයෝ ඉන්නවා ඊළඟට ওই පොලිමෙට ඉන්නේ. ඒ අර එන කෙනාගෙන් සල්ලි ටිකක් ගන්නනේ. එහෙමයි. අන්න ඒ වගේ මාසික පඩියක් අරගත්තයින් පස්සේ ඒ පඩියට වග කියන කණ්ඩායමක් රටේ ඉන්නවා. ඒ අයට බෙදලා දැම්මහම අපිට සල්ලි නැහැ. දැන් ඔන්න කොරෝනා වගේ ආවම ඔන්න දුක් වෙනවා. ඇයි ඉතුරු කරලා නැහනේ. ඒ නිසා ඉතිරි කිරීම අත්‍යවශ්‍ය කාරණාවක්. ආර්ථිකය ගැන කතා කරනකොට ඉතිරි කරන්නේ නැති කෙනෙක් අසාර්ථක තැනටමපත් වෙලා යනවා. එතකොට ආර්ථිකය ගැන කතා කරනකොට අපි හරි ක්‍රමයට දියුණු වෙන්න ඕන. විශේෂයෙන් මේ වගේ රටක. දැන් අපිට බෑ සුද්ධෝ යන විදිහට යන්න. මේ ලංකාව කියන්නේ බෞද්ධ රටක්. ලංකාවේ අපි හැමදාම කියන දේ තමයි දැන් මේ අපේ රටේ ව්‍යවස්ථාවේ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය දීලා තියෙනවානේ. එහෙමයි. මේ බුදුදහමට ප්‍රමුඛ ස්ථානය බුදුදහම පෝෂණය කරන්න. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදුදහමට ප්‍රධාන තැන දෙනව උනාට බුදුදහම රකින්න කළ යුතු දේ කරන්නේ නැහැ කියලා මම චෝදනා කරනවා. හරි? බුදුදහම රකින්න කවිඳු පන්සල් වලට ධර්මශාලා හදලා දෙනවා කියන එක සංඝාවාස හදලා දෙනවා කියන එකම නෙවෙයි. ඒකත් විය යුතුයි. මම නැහැ කියන්නේ. බුදුදහම ආරක්ෂා කරන්න නම් මේ රටේ බුදුදහම පිළිගත්ත ප්‍රඥාගෝචර ජනතාවක් බිහි කිරීමේ පරිසරයක් තියෙන්න ඕන. හරි? මොකද බුදුදහම රැකගන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රඥාවන්තයෝ. මේ බුදුදහම වටිනවා කියලා තේරුම් ගන්න පුළුවන් පිරිසක් ගොඩ නැගුවොත් විතරයි. එහෙමයි. එතකොට බුදුදහම පෝෂණය කරන්න ව්‍යවස්ථාවෙන් අයිති අරගෙන තියෙනවා නම් රජයක් හැටියට රාජ්‍යයක් හැටියට අනිවාර්යයෙන්ම මේ රටේ ක්‍රමවේදය සුද්ධට ඕන විදියට වෙන්න බෑ. අනිවාර්යයෙන්. එතකොට අපේ රටේ ක්‍රමවේදය හදලා තියෙන්නේ අපේ රටේ ආර්ථික න්‍යාය පත්‍රය තුල ගොඩක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ නරක ක්‍රමවේද. හොඳ ක්‍රමවේදම කියලා කියන්න බෑ. දැන් කොඩු ගෙන්නනවා නම් මේක එන්නේ කොහොමද? මේක මේ සාමාන්‍යයෙන් ගේන්න පුළුවන්ද? හරි? එතකොට නරක දෙයක් එනවනම් මේකට ඉඩ හම්බුනේ කොහොමද? ඒකට ඉඩක් ප්‍රධාන තැන්වල ලැබිලා නැද්ද? එතකොට දැන් බුදුදහමට ප්‍රධානත්වය දෙන රටක ඒවා වළක්වා ගැනීම කළ යුතුමයි. අනිවාර්යෙන්ම අපේ මොකද හේතුව ප්‍රඥාව මොට්ට කරන වැඩ ටිකක් රට තුල පෝෂණය කරලා මිනිසුන්ගේ ඔලු නැති කළාම බුදුදහම රකින්න පිරිසක් ඉතිරි වෙන්නේ නැහැ. මෝඩයෝ විසින් බුදුදහම රකින්නේ නැහැ. එහෙනම් බුදුදහම රකින්න ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එතකොට අපේ රටේ ආර්ථික න්‍යාය පත්‍රය තුල ප්‍රධාන තැනට එන්න ඕන කරන්නේ මිනිසුන්ගේ මනසටත් කරදරයක් නොවන වැඩපිළිවෙලක්. එහෙමයි. එවන් බැහැයි කියලා නෙවෙයි පුළුවන්. එතකොට ආර්ථික න්‍යාය පත්‍රය අපි හදා ගන්න ඕන. තරුණයෙක් හැටියට ඔබ කල්පනා කරන්න මම කොයි විදියටද වැඩ කරන්න ඕන. මගෙන් කාටවත් හානියක් වෙන්න බෑ. ලැබෙන ටිකෙන් හරි සාමාන්‍ය විදියට ජීවත් වෙනවා මිසක් වැරදි පාරවල් වල ගිහිල්ලා දුක් විඳින්න ඕන නෑ. අවසානයේදී දුක් විඳින්න වෙනවා. මේක දැන් එන්නෙන් අපේ සමාජයට කවිඳු බුදුදහම
ජීවිතයට ගන්න අමාරු රටක් බවට පත් වෙගෙන එනවා. දැන් මෙහෙම කියනකොට කොච්චර දෙනෙක් හිතයිද ඔය කියන විදිහට කොහොමද හාමුදුරනේ කරන්නේ? ඔව්. දැන් බැරි මට්ටමටම වැටිලා. ඒ කියන්නේ බුදුදහමට අනුගත වෙන්න බැරි තැනටම යමු වෙලා. මං කිව්වොත් දීවර සංස්ථාව වහලා දාන්න කියලා පුළුවන්. බෑ. හරි. බාර් ටික ලංකාවෙන් වහලා දාන්න කිව්වොත් පුළුවන්. මං කෑ ගැහුවොත් ගිහිල්ලා වහාම ක්‍රියාත්මක වෙන පරිදි බාර් ටික වහලා දාන්න කියලා වහයිද? නෑ. කවදාකවත් ඒක කරන්න වෙන්නේ නැහැ. ඇයි ඒක කරන්න පුළුවන් මට්ටමක් දැන් නැහැ. දැන් ඒක කරන්න කියලා කිව්වම මොකද්ද කියන්නේ? ඔය කියන විදිහට ඒක කරන්න බෑ. ආර්ථිකයට ලොකු ප්‍රහාරයක්. එහෙනම් ඇයි ආර්ථිකයට ප්‍රහාරයක් වෙන්නේ? දැන් බාර් වහන්න කියලා කිව්වම මොකද්ද කියන්නේ? වැඩිපුරම රජයට ආදායම් තියෙන ඒවෙන්ලු. එහෙනම් මං අහන එකම ප්‍රශ්නය බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දුන්නු රටක රාජ්‍යයක හයිය බාර්ද අපි ලැජ්ජ වෙන්න ඕන නැද්ද? බුදුදහමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන රාජ්‍යයක බාර් ටික වැහුවොත් රාජ්‍යයක් වැටෙනවා නම් රජයට හොම්බෙන් යන්න වෙයි කියලා කියනවා නම් එතකොට එහෙනම් මේ රටේ රාජ්‍ය හයිය බුදුදහම නෙවෙයිද? එහෙමයි. එතකොට අපි මේ නැගිටලා තියෙන්නේ හොඳ ක්‍රමයකටද? එහෙනම් ඇත්තටම අනුමත කරන්න වෙන්නේ අපි පරණ ක්‍රමයට යන් එහෙනම්. දැන් කිසිසේත්ම බෑ කියේ ඒ ක්‍රමයට යන්න. දැන් කිසිසේත්ම බෑ ඉස්සර ආර්ථික රටාවකට දැන් නම් යන්න බෑ කියලා දැන් කියයි. දැන් ඇයි මොකක්ද මේ උනේ? දැන් අපි ප්‍රඥාව නැති මෝඩ ගමනකට හුරු වෙලා ඉවරයි. එහෙමයි අපේ. ඔය විදියට යන්න කවිඳු තියෙන භයානකකම වැඩි කල නොගොස් බුදුදහමට මරු ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒ නිසා ආර්ථිකය අපි තම තමන් කල්පනා කරලවත් හැදෙන්න තරුණයෙකුට කියන්නේ ජාතිය ශාසනය රකින්න නම් අපි හොඳ ක්‍රමයකට ආර්ථිකය හදා ගන්න ඕන. ඔබ උනන්දු වෙන්න උත්සාහවත් වෙන නිවැරදි ක්‍රමවේදයකට. එහෙම නොවුනොත් අපි ඔක්කොටම මහ විනාශයක් සිද්ධ වෙනවා. තරුණයා අතේ ලොකු කැපකිරීමක් කරන්න තියෙනවා. තරුණයා අතේ තමයි මේකේ වෙනස් කිරීම බාර කරන්න පුළුවන්. ඒ නිසා වර්තමාන තරුණයට අපි ආරාධනා කරනවා වැරදි පාරවල යන්න එපා. හරි මගට එන්න, හරි පාරට එන්න, ඒ මග ගමන් කරන්න අදිෂ්ඨානයක් ඇති කරගන්න. එහෙමයි අපේ හඳුරන්නේ. දැන් ඔබට යම් කිසි දෙයක් වැටෙන්නට ඇති. ඔන්න ඔබට අද සිට මෙන්න මේ දේ සිදු කරවතින් හොඳයි කියලා හිතෙන්නට ඇති. විශේෂයෙන්ම ඔබ මාසිකව ගන්න වේතනයෙන් පුංචි කොටසක් හරි අනාගතයේ වෙනුවෙන් ආයෝජනය කරන්න ඔබට බැරිද? ඔබ ඒ පිළිබඳව හිතුවා අනාගත ආයෝජනයක් ගැන. ඔබ මාසික ගන්න වේතනයෙන් පුංචි මුදලක් ඔබ ගන්න වේතනයෙන් 4න් එකක කොටසක් එහෙම නැත්නම් ඊටත් වඩා අඩු කොටසක් ඔබ අනාගතයේ වෙනුවෙන් ආයෝජනයක් සිදු කළාද? ඔන්න ඔබට හිතන්නට දෙයක් තිබෙනවා. තරුණයන් විදිහට ඔබේ ආර්ථිකය කොහොමද සවිමත් කරගන්නේ, ශක්තිමත් කරගන්නේ? ඒ පිළිබඳව ඔබ අනිවාර්යෙන්ම හිතන්න. හිතවතුනි, ඔබේ ගැටලු අප වෙත යොමු කරන්නට පුළුවන් මේ දිව්‍ය රත්වලක් වැඩසටහනට. අපේ ලිපිණයේ තමයි දිව්‍ය රත්වලක් වැඩසටහන. අංක 23න් 1 දෙවැනි පටුමග වික්‍රමසිංහපුර බත්තර මොල්ල අපේ ලිපිණයට. විශේෂයෙන්ම මේ වැඩසටහනෙන් අපි කතා කරන්නට සෝදානම් තරුණ ඔබට තියෙන ගැටලු. විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් නිර්මාණය වුණු වැඩසටහන නිසා ඔබට තියෙන ගැටලු අප වෙත එවන්න. එහෙම නැත්නම් අපේ jaymaga@gmail.com අපේ විද්‍යුත් ලිපිණයට, ඒ වගේම මේ තිරේ දිස් වෙන WhatsApp අංකයට ඔබේ ගැටලු ඔබට යොමු කරන්නට පුළුවන්. එමෙන්ම ජයමග රූපවාහිනී Facebook පිටුව පරිශීලනය කරන ඔබට කෙටි පණිවිඩයක් මාර්ගයෙන් පුළුවන් හැකියාව තිබෙනවා ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්නට. අපි සූදානම් ඉදිරි වැඩසටහන් වලදී ඔබේ ගැටලු අපි කතා කරන්නට අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග. අපි කතා කරමින් හිටියේ අපේ තරුණ පරම්පරාවේ කොහොමද ආර්ථිකය සවිමත් කරගන්නේ. අපි හැමෝම දැන් අධ්‍යාපනය පිළිබඳව කතා කරා, ආර්ථිකය පිළිබඳව කතා කළා. කොහොමද දැන් ආධ්‍යාත්මික පැතිකඩකින් තරුණයින් විදිහට අපි අපේ ජීවිතය පෝෂණය කරගන්නේ? කොහොමද ආධ්‍යාත්මික පැතිකඩ අපේ ජීවිතයට අපි ළඟා කරගත යුත්තේ? ඒ පිළිබඳව ඔබ වහන්සේකින් දැනගන්නට කැමතියි. ඇත්තටම ගෙවල් වල මූණ බලන කණ්ණාඩිය තිබ්බට හිත බලන කණ්ණාඩිය නැහැනේ. එහෙමයි. තරුණයෝ හරි ලස්සනයි. එහෙමයි. මොකද තරුණේ පාරට බහිනකොට හොඳට මූණ බලලානේ බහින්නේ. අනිවාර්යෙන්ම.
ගෑනු ළමයෙකුට පේන්න හරි පිරිමි ළමයෙකුට පේන්න හරි හොඳට මූණ බලලා මූණේ තියෙන අඩුපාඩු තැන් හදාගෙන තමයි තරුණයෙක් එළියට බහින්නේ. ඒ නිසා හරි ලස්සනයි තරුණයා. හැබැයි මේ මූණේ තියෙන ලස්සන හිත්වල මිනිසුන්ගේ තියනවද කියලා ඇහුවොත් හිත්වල නැහැ. ඇයි හිත්වල නැත්තේ? හිත බලන කණ්ණාඩිය නැහැ. එහෙමයි. දැන් සමාජය දිහා බලනකොට මේ සමාජයේ කෙරෙන නොමනා කටයුතු මට වඩා හොඳට කවිඳු තරුණයෙක් හැටියට දන්නවා. අනිවාර්යෙන්ම අපේ මේකේ මොන තරම් වැටීමක් තියෙනවද කියලා. මේ කතා කරන මොහොතේ අපට තේරෙනවා ඉස්සර සමාජය සහ අද සමාජය වැඩි අවුරුදු 5ක 6ක ඉස්සර කාලේ සහ අද කොච්චර වෙනස් වීමකට ලක් වෙලාද. මේක තව ඉස්සරහට මොනවා වෙයිද? ඉතින් ඒත් එක කල්පනා කරනකොට අපි හැම කෙනෙක්ම හිත බලන කණ්ණාඩියක් තියාගන්න ඕන. හිත බලන කණ්ණාඩිය තමයි ධර්මය. ධර්මය හැර හිත බලාගන්න වෙන ක්‍රමයක් නැහැ. මෝන ලස්සන කරන කණ්ණාඩියක් තියාගන්නවා වගේම හිත බලන ධර්මය භාවිතයට ගන්න. යම්කිසි ළමයෙක් යම්කිසි තරුණයෙක් තමන්ගේ හිතේ හටගන්න සිතිවිලි හරියට තේරුම් ගන්න පුළුවන් නම් මේ සිතිවිලි හොඳ සිතිවිලි. මේ සිතිවිලි නරක සිතිවිලි කියලා. හොඳ සිතිවිලි පෝෂණය කිරීමෙන් මේ විපාක ලැබෙනවා. නරක සිතිවිලි පෝෂණය කිරීමෙන් මේ විපාක ලැබෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාගේ ජීවිතේ ලස්සනයි. එහෙමයි අපේ. ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න කවිඳු මම තරුණ කෙනෙකුට පැය 24න් භාවනා කරන්න කියලා මෙතන උගන්වන්නේ නැහැ. අනිවාර්යෙන්ම. හරි? මොකද ඒක නෙවෙයි යා යුත්තේ. වැඩිය නෙවෙයි මම කියනවා හැම තරුණයෙකුටම හැම ළමයෙකුටම සමාජයේ දිහා හරියට බලන්න. හරියට බලලා සමාජයෙන් දෙන පණිවිඩය ගන්න. ඒ පණිවිඩය ඔබට ආධ්‍යාත්මික දියුණුවට හේතුවක්. මේක බෞද්ධ වේවා අබෞද්ධ වේවා. ඕනම කෙනෙකුට සමාජයෙන් දෙන පණිවිඩය ගන්න. දැන් ඔබට මත්ද්‍රව්‍ය භාවිතා කරන්න උවමනාවක් ආවනම් කාගේ හෝ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න යොමු වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවානේ. එක කවුරු හරි බලපෑම් කරලා එන්න මේක පොඩ්ඩක් අරන් බලන්න මේ කොල්ලෙක් නම් බොන්න ඕන කියලා මොකක් හරි කියලා ඒකට පොළඹවලා. අනිත් එක මේක මොකක්ද කියලා අර හොයන්න තියෙන උවමනාව. ඒ හොයන්න තියෙන කුතුහලය සහ පෙළඹවීම කියන කාරණා දෙක නිසා තමයි ওই නරක දේවල් වලට ගොඩක් දෙනෙක් යොමු වෙලා තියෙන්නේ. ඒ වගේ දෙයක් අතට ආවහම අපි හිතමු මත් පෙත්තක් හෝ මත් කුඩු හරි අතට ආවහම අතට අරගෙන පොඩ්ඩක් හිතනද මේක ගන්න ඉස්සල්ලා මං ඉල්ලන එක මිල්ලීම මේක ජීවිතේ පළමුවෙනි වතාවට ගන්න ඉස්සල්ලා හිතනද පොඩ්ඩක් මේක ගුලි කරගෙන හරි කමක් නැහැ. මේක ගත් එකාට මොකද වෙලා තියෙන්නේ? මෙන්න මොකක්වත් නෙවෙයි කවිඳු අතට අරගෙන කවුරු හරි දෙන නිසා හෝ උවමනාව නිසා අතට අරගෙන පොඩ්ඩක් හිතන්න මේක අතට අරන් මේක පාවිච්චි කරපු මිනිස්සුන්ට මේ ලෝකේ මොකද වෙලා තියෙන්නේ? අන්න හොයාගෙන යන්න. ඒ වෙලා තියෙන දෙයට කැමති නම් පාවිච්චි කරන්න. කුඩු ගහන්න පුරුදු වෙච්ච කෙනා කොතනද නැවතිලා තියෙන්නේ? ඒ කෙනාගේ පවුලට මොකද වෙලා තියෙන්නේ? ඒ කෙනාගේ රූපයට මොකද වෙලා තියෙන්නේ? ඒ කෙනාගේ හිතට මොකද වෙලා තියෙන්නේ? ඒ කෙනාගේ ආර්ථිකයට මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම ඉවරයි. මේ දේ මම ගත්තොත් මටත් ඔච්චර තමයි කියන සංඥාව ඇති කරගන්න. හරි? ඊළඟට ගහගන්න මරාගන්න චණ්ඩිකම් කරන්න ගියොත් මොකද වෙන්නේ කියන කරන්න ඉස්සෙල්ලා බලන්න. පාතාලයට යන්න ඉස්සෙල්ලා තුවක්කුව අතට ගන්න ඉස්සෙල්ලා මේක ගත්තේ උන්ට මොකද උනේ කියලා බලන්න. දැන් අවිගත්තු අය අවියෙම නැසෙනවනේ. එහෙමයි. ඕන තරම් අපිට පේනවනේ. සමාජයේ දිහා දකින්න පුළුවන්. ඒ දකින්න පාඩමයි ගන්න බැරි. මේක කළොත් මට ඉතුරු වෙන්නේ මෙච්චරයි. මේ මග ගියොත් මට වෙන්නේ මේකයි. මට මහ ලොකු අහිමිවීමක් වෙන්නේ. සමාජයෙන් දෙන පණිවිඩය ගන්න. ඊළඟට මේ වයසට ගිහිල්ලා ඉන්න අය දැක්කහම ඒ අය දෙන පණිවිඩය ගන්න. ලෙඩ්ඩු දිහා බලනකොට මේ ලෙඩ්ඩු දෙන පණිවිඩය ගන්න.
මලගෙදරකට ගියාම මලගෙදර මේ මිනිය දෙන පණිවිඩය ගන්න. ඔය පණිවිඩ ටික ගන්න පුළුවන් නම් මිනිහෙක් හදන්න ලේසියි. ඒක ගන්නෙ නෑ. අද ඉඳලා පුරුදු වෙන්න පුංචි ළමයෙක් අතට ගන්නවනේ හුරතල් කරන්න. පුංචි අලුතෙන් ඉපදිච්ච ළමයි එහෙම හුරතල් කරනවනේ. හුරතල් කරන්න අතට ගත්තට කමන්නේ අරගෙන ඉවරලා පොඩ්ඩක් ඒ ළමයා දෙන පණිවිඩය අහගන්න. මොකක්ද දෙන පණිවිඩය? අද මාව අරගෙන හුරතල් කළාට හරි ඔබත් මං වගේ හිටපු කෙනෙක් තමයි. බලන්න මේ ඉපදිච්ච ගමන් මං විඳින දුක. පුංචි ළමයෙක් විඳින දුක ඕන දේ ඉල්ලා ගන්න බෑ. මහ දුකක් ඉපදීම කියන්නේ. ඊළඟට වයසට ගියපු කෙනෙක් දිහා බලනකොට එයාට පේන්න දුවන්න හදන්න එපා. ඒ වයෝවෘද්ධ කෙනා දෙන පණිවිඩය ගන්න. මොකක්ද එයා දෙන්නේ? තරුණ විදියට ඔහොම හිටියට මාත් ඔහොම හිටියා තමයි. ඔයා වගේ ඔහොම හිටපු කෙනෙකුට තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඔබටත් මට වෙච්ච දේ වෙනවා කියන පණිවිඩයනේ දෙන්නේ. නේ? ඒ පණිවිඩය ගන්න. ලෙඩෙක් ළඟට ගියාට පස්සේ බොහොම අසාධ්‍ය මට්ටමටපත් වෙච්ච ලෙඩු ඉන්නවා, කුෂ්ඨ හැදිච්ච ලෙඩු ඉන්නවා. ඒ ලෙඩ දෙන පණිවිඩය ගන්න. මොකද්ද දෙන්නේ පණිවිඩය? ඒගොල්ලෝ කියන්න ඕනේ අපිට ගන්න පුළුවන්. ඔබ වගේම නිරෝගීව හිටපු කෙනෙක් මම අපේක්ෂා රෝහලට ගියාම කවිඳු අපේක්ෂා රෝහලේ කිසිම කෙනෙක් හීනකින්වත් හිතලා නැහැ එහෙම ලෙඩක් වෙයි කියලා. ඔයා හිතන්නේත් නැහැනේ. මං හිතන්නේත් නැහැ. ඒතර අපි කවුරුත් හීනකින්වත් අපට මෙහෙම ලෙඩක් හැදේ කියලා හිතන්නේ නැහැ. අන්න එහෙම හිතන්නේ නැතු හිටපු අයටම තමයි ඒව හැදිලා තියෙන්නේ. එහෙනම් ඒ අයට හැදුණා නම් අපටත් හැදෙන්න ඉඩ තියෙනවා. ඒක හිතන්න. මලගෙදරකට ගියාම මෘත දේහය දෙන පණිවිඩය. අද ඔබ මගේ මල මිනිය බලන්න ආවා. ඔබ වගේ මම කීයක් මිනිහ බලන්න ගියාද? එහෙම ගියපු මට අද මෙහෙම වෙන්න උනා. ඔබටත් මට වෙච්ච දේ වෙනවා කියන පණිවිඩය ගන්න. ඔන්න ඔය සංඥා ටික සමාජයෙන් දෙන හරියට ග්‍රහණය කරගත්තොත් මේ සමාර්ග සංඥා ටික හරියට පිළිපැදුවොත් දඩකොළ කන්න හම්බෙන්නේ නැහැ. දැන් පාරේ යනකොට රතුපත්තු වෙලා තියෙදි දැම්මොත් පොලිසිය අල්ලනවා. අල්ලලා මොකක්ද අහන්නේ? රතුපත්තු වෙලා තිබ්බත් දැක්කේ නැද්ද කියලා අහනවා. මොකද්ද දෙන උත්තරේ? දැක්කස හිතුවේ නෑ අල්ලයි කියලා. දඩකොලේ එනවා. ඔය වගේමයි කවිඳු මලාට පස්සේ පව්කම් කරලා යමපල්ලු ඇදන් යනවා යම රජුරු ළඟට. පොලිසිය වගේ නෙමෙයි යම රජුරු. යම රජුරු අහනවා එම්බල පුරුෂය මනුස්ස ලෝකේ පළවෙනි දේව දූතය උඹ දැක්කේ නැද්ද? අර වගේ තමයි. රතුපත් වෙලා තියෙනව දැක්කේ නැද්ද? බලපුවම දැකලා ගණන් අරගෙන නැහැ. අලුතෙන් ඉපදිච්ච ළමෙක් දුක් විඳින්නේ කියලා දැක්කේ නැද්ද? පව්කම් කර කර හිටියේ. වයසට යනවා වයසට ගියාම දුක් විඳින්න වෙනවා කියලා උඹලා දැක්කේ නැද්ද? පව්කම් කළේ. ඔය ලෝකේ ලෙඩ වෙනවා ලෙඩ වෙලා දුක් විඳින්න වෙනවා කියලා දැක්කේ නැද්ද? ඔය පව්කම් කර කර ගියේ. ඔය මලකඳන් දැක්කේ නැද්ද? මැරෙනවා කියලා නිකන්වත් හිතුවේ නැද්ද? පව්කම් කර කර හිටියේ. වැරද්දක් කළොත් දඬුවම් විඳින්න වෙනවා කියලා දැක්කෙම නැද්ද? පව්කම් කළේ. ඔකනේ අහන්නේ. එතකොට අපේ සමාජයට හැදෙන්න නම් මොකද්ද කරන්න ඕන? ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙන්න නම් සමාජය හරියට දකින්න. තරුණයෙක් හැටියට සමාජය දිහා හොඳට බලන්න. සමාජය දිහා බලලා තමන්ගේ ආධ්‍යාත්මික ගමන පෝෂණය කරන්න උනන්දු වෙන්න. මේක කිසිසේත්ම කවිඳු තරුණයාට තරුණ ජීවිතය අසාර්ථක කරන්න හේතු වෙන්නේ නැහැ. විනෝදේ නැති වෙන්නේ නැහැ. පංචශීල ප්‍රතිපදාව ආරක්ෂා කරගෙන විනෝද වෙන්න බැරිද කවිඳු? මං කියන්නේ නැහැ ගෙවල් වල ඉන්න තරුණයන්ට හාමුදුරුවෝ වගේ ඉන්න කියලා. මම කියන්නේ විනෝද වෙන්න. සින්දු කියන්න, නටන්න කමක් නැහැ. ඒ වගේම ඥාතීන් ටික එකතු කරගන්න. එයාට කැම වේලක් දෙන්න. විනෝද ගමනක් යන්න. ඒකෙපා කියන්නේ විනෝදෙන් ඉන්න. හැබැයි නරක විදියට විනෝද වෙන්න එපා. අන්නේ නරක විදියට නොගැලපෙන වෙන විදියට කරන විනෝදේ නවත්තලා ආධ්‍යාත්මික දියුණුවක් ඇති කරගන්න. තව එකක් කියන්න තියෙනවා කවිඳු මම හිතන්නේ කාලය අවසන් වෙගෙන යන්නේ. මේක කාලයට අවශ්‍යම දෙයක් මම මේ කියන්නේ. විශේෂයෙන් මේ වගේ කාල සීමාවක කිව යුතුයම කාරණාවක් නිසා මම මේ කියන්නේ. අද කවිඳු අපේ රටේ ජාතිය සහ සම්බුද්ධ ශාසනය සම්පූර්ණයෙන්ම මේ වෙනකොට රඳා පවතින්නේ තරුණයාතේ. අනිවාර්යයෙන්. සම්පූර්ණයෙන්ම මේ ජාතිය ශාසනය රකින්නවද?
නැද්ද කියන එක තීරණය කරන්නේ මේ රටේ තරුණයාද? ඒකට හේතුව මං කියන්නම්. මේ පැතිරිලා යන වසංගත රෝගී තත්ත්වය භයානක වසංගත රෝගී තත්ත්වයක් මේ වෙනකොට පැතිරිලා යනවා. මේ පැතිරී යන වසංගත රෝගී තත්ත්වයේ ඉදිරියේ බෞද්ධ වේවා අබෞද්ධ වේවා සිංහල වේවා කතෝලික වේවා හින්දු වේවා ආගම් ભેදයකින් තොරව ಜಾති ભેදයකින් තොරව ඒ වගේම දුප්පත්ද පොහොසත්ද ලස්සනද කැතද පොඩිද ලොකුද තරුණද කියලා ભેදයක් නැතුව වැළඳෙනවානේ. බලගතු රාජ්‍යයන්ද දුර්වල රාජ්‍යයන්ද කියලා ભેදයකුත් නැහැ. මේ වසංගත රෝගී තත්ත්වය පැතිරෙනවා. හැබැයි වැඩිපුරම ලෝකයේ මිය යන ප්‍රවණතාවයේ ප්‍රතිශතය වැඩි ළමයින්ද තරුණ අයද මහලු අයද? මහලු අය. ලෙඩ්ඩු. සිංහල බෞද්ධ රටක ජීවත් වන අය නිසා විශේෂයෙන් භික්ෂුන් වහන්සේ නමක් නිසා මට විශේෂයෙන් ගොඩක් දෙනෙක් කතා නොකරන දෙයක් ගැන කතා කරන්න වෙනවා. ඒ තමයි මේ රටේ හැමෝම ආරක්ෂා වෙන්න ඕන. ඒක ගැන කිසිම කතාවක් නැහැ. ಜಾති ආගම් ભેදයක් නැහැ. ඔක්කොම පරිස්සම් වෙන්න මේ ලෙඩේ හදා ගන්න එපා. විශේෂයෙන් මොකද මම බෞද්ධ භික්ෂුවක් නිසා විශේෂයෙන් මම සිංහල බෞද්ධ තරුණයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වසංගත රෝගී තත්ත්වය ඔබේ පාලනය නැතිකම නිසා සෞඛ්‍ය අංශ විසින් දීලා තියෙන උපදෙස් පිළිපැදීම නොකරන තැන මුවාවරණය අත්සෝදන එක ඊළඟට සමාජ දුරස්ථභාවය මේවා ගැන කල්පනා නොකර තමන්ගේ යෞවනත්වය ගැන කල්පනා කරලා එකට එකතු වෙලා විනෝද වෙන්න සතුටු වෙන්න ගිහිල්ලා මේ රෝගය ව්‍යාප්ත වුණොත් කවිඳු අපේ වැඩිහිටි කණ්ඩායම ජීවිතෙන් සමුගන්නවා. එහෙමයි. මේ රටේ සිංහලයෝනේ මහජාතිය. අපේ රටේ සිංහල අය මහජාතියක් හැටියට ඉන්නේ කවිඳු 50 පැනපු කණ්ඩායම නිසායි. අනිවාර්යයෙන්. ළමා තරුණ ප්‍රතිශතය ගත්තාම මේ රටේ මහජාතිය සිංහල අපි නෙවෙයි. මේ රෝගය වැළඳිලා ව්‍යාප්ත වෙලා අපේ වයසක ටික නැති වුණොතින් පන්සල් වල ලොකු හාමුදුරුවෝ ටික නැති වුණොතින් ගෙවල් වල අම්මලා තාත්තලා අත්තම්මලා සීයලා ටික නැති වුණොතින් මේ ජාතිය ඉවරයි ශාසනය ඉවරයි. මට බයක් තියෙනවා මේ තරුණියන් මේ දේ හරියට තේරුම් අරගන්නේ නැතුව මේ ලෙඩේ ගෙදර අරගෙන ගියොත් බැරි වෙලා හරි ගියොත් සමාජයේ නොසිතන විදියට මේක ව්‍යාප්ත වෙලා ගියොත් මාස 2-3ක් ඇතුළතදී මේ භයානක තත්වයට මුහුණ පාන්න වෙයිද කියන බිය මට තියෙනවා. මොකද වැඩිහිටි වයෝවෘද්ධ අය අතරේ මේක ව්‍යාප්ත වෙලා ගියොත් ඒකේ පාඩුව අපට ලොකුවට දැනෙනවා. ඒ නිසා විශේෂයෙන් මම මතක් කරනවා තරුණයන්ට සෞඛ්‍ය අංශ දීලා තියෙන උපදෙස් අකුරටම පිළිපදින්න. ඒ දෙන උපදෙස් ටික හරියට පිළිපැදලා ඔබේ වැඩිහිටියෝ ටික රැකගන්න. අම්මා තාත්තා අත්තම්මා සීයා ආරක්ෂා කරගන්න. පන්සල් වල හාමුදුරුවෝ ටික ආරක්ෂා කරගන්න. මම මේ එක ජාතියක් ආරක්ෂා කරගන්න කියනවා නෙවෙයි හැමෝම රැකෙන්න ඕන. විශේෂයෙන් අපට ගැටලුවක් තියෙනවා මේ සම්බුද්ධ ශාසනය ගැන කල්පනා කරනකොට මේ රෝගය නිසා මොන ප්‍රශ්නයක් එයිද කියලා. අවුරුදු 5ක් ඇතුළතදී සංගණනයේ අනුව මේ ජනගහනයේ අනුව අපට ප්‍රශ්නයක් තිබුණා කවිඳු. දැන් ඉස්සර අපේ අත්තම්මලට සීයලට ළමයි 10 12 හිටියා. දැන් දෙන්නයි 3 දෙනයි. ඒ අනුව අපේ ප්‍රතිශතය ගොඩක් අඩු වෙගෙන යනවා. ඒ නිසා අපට තිබුණ ගැටලුවක්. මට බයක් තියෙනවා කොරෝනා ඇවිල්ලා ඒ බය තවත් ඉක්මනින් තවත් බය වැඩි කළාද කියලා. ඉතින් ඒ නිසා හැමෝම සෞඛ්‍ය අංශ දෙන උපදෙස් අකුරටම පිළිපදින්න කියන ඉල්ලීමත් අද දවසේ සිද්ධ කරන්න ඕන. හොඳයි හිතවතුනි අද දවසේ දිවියට අත්වලක් වැඩසටහන අපට නිමාවටපත් කරන්නට කාල වේලාව ලැබිලා තියෙන්නේ. අද දවසේ අපි කතා කරේ තරුණයන් කොහොමද ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ, තරුණින් කොහොමද මේ ශ්‍රේෂ්ඨත්වයේ කරා ළඟා වෙන්නේ පිළිබඳව අද දවසේ අපි කතා කළා. ඔබ පුංචි දෙයක් හිතුවනම් ඔබට පුළුවන් මේ ශ්‍රේෂ්ඨත්වයේ කරා ඔබව රැගෙන යන්නට. එතකොට මේ මුළු මහත් ශ්‍රී ලංක ධරණී තලයේ සිටින සියලු තරුණ පරම්පරාවේ සියලු දෙනාම එකතු වුණා නම් මේ ශ්‍රේෂ්ඨත්වයේ වුන් තුළ ගොඩනගා ගත්තා නම් අපේ රට ඊටමත්
වටිනා කියන රටක් බවට නැවතත් පරිවර්තනය කරගන්නට අපේ තරුණ පරම්පරාවේ අපිට හැකියාව තිබෙනවා. ඒ වගකීම අපි ඉෂ්ට කරමු. ඔබ ඔබේ වගකීම ඉටු කරන්න. එවිට මේ රට සුරකේවි. ඉතින් අද දවසේ අපි දිව්‍යට අත්ලක් වැඩසටහන වෙනුවෙන් ගෞරවයෙන් යුතුව ආරාධනා කළේ මහරගම සිරි වජිරඥාන ධර්මායතනයේ ආචාර්ය පූජනීය ගල්කිස්සේ සෝමානන්ද අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට බෙහෙවින්ම පින් මේ තරුණ පරම්පරාව වෙනුවෙන් අපි නිර්මාණය කළ නිෂ්පාදනය කළ වැඩසටහන තුළින් ඔවුන්ගේ ජීවිතය දවසකට එක් අයෙකු හෝ අපේ හමුදුරනේ තමන්ගේ ජීවිතය හදාගන්න නම් අපි බලාපොරොත්තු වෙන්නේ නේද? ඉතින් ඔබ වහන්සේට බෙහෙවින්ම පින් අයිති වෙනවා මේ සිදු කරන වෑයමට. ඉතින් අද දවසේ තෙරුවන් සරණයි කියලා වැඩසටහනට සමු දෙනවා. එසේනම් හිතවතුනි අද අපේ වැඩසටහන අපි මේ විදිහට නිමවටපත් කරනවා. ලබන සතියේ සඳුදා දවසේ උදෑසන 9ට දිව්‍යට අත්ලක් වැඩසටහන අවිමානවත් ජයග්‍රහණයක සම්භාවනීය ප්‍රවිෂ්ඨයේ ජයමග රූපවාහිනී නාලිකාවෙන් ඔබට තිලින කිරීමේ බලාපොරොත්තුවෙන් ඔබ සැමට සුබ දවසක් වේවා. ආයුබෝවන්.